සවස 6යි. මේ ශ්‍රී ලංකා ගුවන් විදුලි සංස්ථාවයි. මෙන්න ප්‍රවෘත්ති. සංස්කරණය වින්ද්‍යා කල්පනී අබේසේකර. ප්‍රකාශය හිමානන්ද රාජපක්ෂ. 21 වෙනිදා දක්වා තවදුරටත් දැඩිව සංචරණ සීමා. පළාත් මායිම්වලදී විශේෂ මෙහෙයුම්. මිලියන 2 මාර්ග සංවර්ධන වැඩසටහනට 30,000 ඉක්මවමින් ව්‍යාපෘති යෝජනා. පාසල් ළමුන්ට 3 වන එන්නත් මාත්‍රාවක්. වයස එන්නත් මාත්‍රා ලක්ෂ 6ක් ලබන සඳුදා දිවයිනට. දිවිනැගුම නඩුවෙන් අමාත්‍ය බැසිල් රාජපක්ෂ සහ කිත්සිරි රණවක නිදහස්. වනාලි පලවා හරින්න විශේෂ හඳුන්කූරක්. බ්‍රිතාන්‍යයේ රැකියා පුරප්පාඩු සංඛ්‍යාව වාර්තාගත ලෙස ඉහළට. IPL තරඟාවලියේ අවසන් මහා තරඟය අද. දැනට ක්‍රියාත්මක පළාත් සංචරණ සීමා 21 වෙනි බ්‍රහස්පතින්දා දක්වා දැඩිව ක්‍රියාත්මක කෙරේ. ලබන 19 සහ 20 යන දිනවලදී ඇති නිවාඩු දින සමග දීර්ඝ සතියාන්තයක් පවතින බැවින් සියලුම පළාත් මායිම්වලදී ගමනාගමන කටයුතු දැඩිව පරීක්ෂා කරන ලෙස ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා ආරක්ෂක අංශවලට නියෝග කර ඇත. කොවිඩ් මර්ධන විශේෂ කමිටුවට අද පෙරවරු එක්වමින් ජනාධිපතිතුමා මේ බව සඳහන් කළේය. එතුමා වැඩිදුරටත් කියා සිටි කොවිඩ් මරණ සංඛ්‍යාව තවදුරටත් අඩු කර ගැනීමට ගත යුතු ක්‍රියාමාර්ග පිළිබඳව අධ්‍යයනය කළ යුතු බවයි. රෝගීන් වාර්තා වන ප්‍රදේශ පිළිබඳව අවධානය යොමු කර ඒවා හුදකලා කිරීමේ අවශ්‍යතාවද ජනාධිපතිතුමා හිදී පෙන්වා දුන්නේය. වාරි සෞභාග්‍ය ජාතික වැඩසටහන යටතේ මේ වන විට ග්‍රාමීය වැව් අමුණු හා කෘෂි අලමාර්ග 1500කට අධික ප්‍රමාණයක් ප්‍රතිසංස්කරණය කෙරේ. එම ව්‍යාපෘතියේ ප්‍රගතිය 65% ඉක්මවා ඇති බව අමාත්‍ය චමල් රාජපක්ෂ මහතා ප්‍රකාශ කරයි. ප්‍රතිසංස්කරණය කරන සෑම වැවකම ජල ධාරිතාව ඉහළ ගොස් ඇති අතර එමගින් කන්න දෙකම වගා කිරීමට ප්‍රමාණවත් ජලය සැපේ. ඒ ජාතික ආහාර නිෂ්පාදන ක්‍රියාවලිය වේගවත් කිරීමට ඍජුව බලපායි. අමාත්‍යවරයා මේ බව ප්‍රකාශ කළේ වාරිමාර්ග දෙපාර්තමේන්තුවේ පැවති සාකච්ඡාවකට එක්වෙමිනි. මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ සහ දිවිනැගුම සංවර්ධන දෙපාර්තමේන්තුවේ හිටපු අධ්‍යක්ෂයන් පාල් කිත්සිරි රණවක යන මහත්වරුන්ට එරෙහිව ගොනු කර තිබූ අධිචෝදනාවලින් ඔවුන්ව අද නිදහස් කර තිබේ. කොළඹ මහාධිකරණ විනිසුරු නාමල් බලල්ලගේ මහතා හමුවේ එම නඩුව කැඳවූ අවස්ථාවේ ඔවුන්ට එරෙහිව ගොනු කර තිබූ අධිචෝදනා නීතිපතිවරයා විසින් ඉල්ලා අස්කර ගැනීම හේතුවෙන් ඔවුන් නිදහස් කර ඇත. 2015 ජනාධිපති වන සමයේදී දිවිනැගුම සංවර්ධන දෙපාර්තමේන්තුවට අයත් රුපියල් ලක්ෂ 365ක් අවභාවිතා කළ කියන බව සඳහන් කරමින් පසුගිය යහපාලන රාජ්‍ය සමයේදී ඔවුන්ට එරෙහිව චෝදනා ගොනු කර තිබිණි. දරුවන්ට ලබා දෙන වටිනාම ත්‍යාගය ලබන 21 වෙනිදා පාසල් ආරම්භ කිරීම බව මහාචාර්ය අතුල සුමතිපාල මහතා ප්‍රකාශ කරයි. ඔහු මේ බව සඳහන් කළේ දරුවන්ට හඬක් සමාජ ව්‍යාපාරය පිළිබඳ දැනුමත් කිරීමේ වැඩසටහනකට අද එක්වෙමිනි. පාසල් ළමයින්ට අධ්‍යාපනය ලබා දීමට මෙරට සමස්ත ගුරුවරුන් සූදානම් විය යුතුය. දරුවන්ට හොඳ අධ්‍යාපනයක් ලබා දීම මගින් යහපත් අනාගතයක් උදා කරගත හැකි බව අතුල සුමතිපාල මහතා වැඩිදුරටත් පැවසිය. ඇයි 21 පාසල් පටන් ගන්න ඕන කියන එක අපි කවුරුත් පැහැදිලි කරා 21 නෙමෙයි. ඊයේ තමයි පටන් ගන්න තිබුණේ. මාසයකට ඉස්සලා මාස 3කට ඉස්සලා හැබැයි බැරි ප්‍රායෝගික තත්ත්වයන් තිබුණා. දැන් එන්නත්කරණය අපි රටේ සාර්ථකව කරගෙන යනවා. එන්නත්කරණයයි පාසල් ඇරීම අතර ඍජු සම්බන්ධයක් නැහැ. මොකද එන්නත්කරණය කරන්න බැරි ළමයි ඉන්නවා. ඒ නිසා අපි දැඩි ලෙස විශ්වාස කරනවා දෙමව්පියන් විසින් දරුවෝ පාසල් යවිය යුතුයි. ආදරණීය ගුරුමෑණියන් පියවරුන් පාසලට පැමිණිය යුතුයි. කළ හැකි හැමදේම කළ යුතුයි. ඒ අතරේ පාසල පටන් ගත්තම පළවෙනි දවසේම නිර්දේශය උගන්වන්න නෙමෙයි දරුවන්ට අහිමි වූ කාලේ ඒගොල්ලෝ කරපු දේ කරන්න බැරි වෙච්ච දේ ඒවා කතා බහ කළා හිතේ තියෙන දේවල් ඉඳදරාගෙන හුමාරු කරගෙන තුනී කරගෙන නැවත ජීවිතයට පාසල් ජීවිතයට හුරු වෙන්න කටයුතු කරන්න ඕන කියලා අපි ආදරෙන් ඉල්ලන්නේ සියලු දෙනාගෙන්ම ඒ වැඩේට මැදිහත් වෙමු කියලා. ඒකම මම කලින්ම කිව්වේ ප්‍රතිඥා ගහමු කිරිබත්තු යමු සිංහ කොඩිය දාමු ජාතියක් විදියට පිබිදෙමු. අපි කාටත් ව්‍යසනයෙන් දැවැන්ත අඩුපාඩු වුණා හොඳම දේ තමයි මේ ව්‍යසනේ නාවනම් මේක ගෝලීය වසංගතයක්. ඒ ගෝලීය වසංගතය තුල මොන තරම් අඩුපාඩුකම් තිබුණත් අපි ජාතියක් වශයෙන් අපේ සෞඛ්‍ය ශාස්ත්‍රයේ අධ්‍යාපන ශාස්ත්‍රයේ අපි කිසි දෙයක් අව탁සේරු කරන්නේ නැහැ. අපි කියන්නේ වඩා හොඳට කරන්නේ කොහොමද කියන එක ඒවත් තුල අපි ජාතියක් වශයෙන් රටේ ජනතාවගේ සහයෝගයත් ඇතුව මේ ගමනක් ආවේ. ගුරු විදුහල්පති වැටුප් ගැටලුවට රජය සාධනීය විසඳුමක් ලබා දී තිබේ.
එවන් පසුබිමක වාචන වන සංවිධානවල පටු දේශපාලනික අරමුණු ඉටු කර ගැනීමට ඇතැම්හු උත්සාහ දරති. දරුවන්ගේ අධ්‍යාපනය අඩාල වීම මගින් ඔවුන්ගේ අනාගතයට දැඩි බලපෑම් එල්ල වෙයි. කොරෝනා ව්‍යාප්තිය හමුවේ ගෝලීය ආර්ථික අර්බුද රැසක් හටගෙන ඇත. එවැනි අවස්ථාවකවත් ගුරු විදුහල්පති පැටුප් ගැටලුවට සාධනීය විසඳුමක් ලබා දීමට රාජ්‍ය ක්‍රියා කර ඇති බව ශ්‍රී ලංකා පොජන අධ්‍යාපන සේවා සංගමේ සභාපති වසන්තා හඳපාන්ගොඩ මහත්මිය පැවසුවාය. ජාතික ගුවන්විදුලි කළ විමසුමකදී ඇය වැඩිදුරටත් සඳහන් කළේ ලබන 21 වෙනිදා දක්වා පාසල් විවෘත කිරීමේදී රාජකාරී සඳහා වාර්තා කිරීමට කැමැති ගුරුවරුන්ට විවිධ පාර්ශ්ව විසින් බලපෑම් එල්ල කරන බවයි. මේ රටේ අධ්‍යාපනය විනාශ කරන මේ වගේ ජාත්‍යන්තර භාජ්‍ය නොවන බලවේගවලට එහෙම නැත්නම් ඡන්දයෙන් පරදිලා ගෙදර ගිය විරුද්ධ පක්ෂයේ අයට ඕනි හැටියට මේ රටේ අනාගතය හසුරවන්න දෙන්න බෑ. ඒගොල්ලෝ අවුරුදු 5ක් බලේ හිටියා. බලේ හිටියා නම් ඒගොල්ලෝ මේ ප්‍රශ්නේ විසඳන්න බෑ. දැන් ඒක විසඳන්නේ නැත්. ඒගොල්ලෝ දැන් එනවා විසඳන්න මේ ආණ්ඩුවේ. මේ ආණ්ඩුව විසඳන්න දෙයක් නැහැ. ප්‍රතිපත්ති ප්‍රකාශනයේටත් ගුරුවරුන්ගේ තියෙන ගැටලු ඉදිරිපත් කරලා ඒවලට සාධනීය පිළිතුරු දෙනකොට ඒවත් කළොත් මේ අයට දිනා ගන්න සටනක් නැහැ. මේ අයට සටන් පාට නැති වෙනවා. ඒක නිසා මේ අය මේ කඩාකප්පල්කාරී වැඩක් කරන්නේ අපි ඒකට කිසිසේත්ම හසු විය යුතු නැහැ. මේ ප්‍රවෘත්ති ප්‍රකාශය ශ්‍රී ලංකා ගුවන්විදුලි සංස්ථාවෙන්. වනාලින් පළව හැරීමට සමත් හඳුන් කූරක් නිපදවීම සම්බන්ධයෙන් කළ අත්හදා බැලීම් සාර්ථක වී තිබේ. නිවෙස් තුළ දල්වන මෙම විශේෂ හඳුන් කූරෙන් නිකුත් කරන සුවඳ ආග්‍රහණය කරන වනාලින් නිවාසවලින් බැහැරව ගමන් කරයි. නිවාසවලට පහර දීමද සිදු නොවේ. මෙම හඳුන් කූර දැල්වෙන කාලය පැය 1කමාරකි. එහි කාලේ දීර්ඝ කර ගැනීම සඳහා තවදුරටත් අත්හදා බැලීම් සිදු කෙරේ. කෙසේ වුවද නිවාසවලට වනාලි පහර දීම වළක්වා ගැනීම සඳහා මෙම විශේෂ හඳුන් කූර උපකාරී කරගත හැකි බව තහවුරු වී ඇත. අලිමිනිස් ගැටුම නැවැත්වීම සඳහා තවත් විකල්ප ගණනාවක් අත්හදා බලමින් සිටින බව වනජීවී වන සම්පත් හා පරිසර අමාත්‍යාංශයේ නිලධාරීහු පවසති. පාසල්වල අපස උසස් පෙළ හදාරන දරුවන්ට මේ වන විට පාසල් මගින් කොවිඩ් මර්ධන එන්නත් ලබා දීම සිදුවේ. උසස් පෙළ හැදෑරීම නොකරන පාසල් හැරගිය සිසුන්ට එම ප්‍රදේශයේ සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලයෙන් කොවිඩ් මර්ධන එන්නත ලබාගත හැකි බව සෞඛ්‍ය සේවා නියෝජ්‍ය අධ්‍යක්ෂණවල් විශේෂඥ වෛද්‍ය හේමන්ත හේරත් මහතා ප්‍රකාශ කරයි. සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යාංශය අද පැවති මාධ්‍ය හමුවේදී ඒ මහතා මේ බව පැවසිය. එවැනි පිරිස් සඳහා දිනපතා එන්නත් කරන මධ්‍යස්ථාන පවත්වාගෙන යාම ප්‍රායෝගික නොවේ. පාසල් සිසුන්ට පාසලෙන් එන්නත ලබාගත හැකි වුවත් පාසල් හැරගිය සිසුන්ට ජාතික හැඳුනුම්පත හෝ තම අනන්‍යතාවය තහවුරු කළ හැකි ඕනෑම ලේඛනයක් රැගෙන විත් එන්නත ලබාගත හැකි බවද වෛද්‍ය හේමන්ත හේරත් මහතා වැඩිදුරටත් සඳහන් කළේය. පළාතේ සෞඛ්‍ය වෛද්‍ය නිලධාරීන් විසින් අවශ්‍ය කරන එන්නත් සංවිධානය කරන ඒ සඳහා සමහරට දිනපතා එන්නත් මධ්‍යස්ථාන පවත්වාගෙන යාම ප්‍රායෝගික නොවෙන්න පුළුවන්. ඒ වුණොත් සෙනසුරාදා දිනවල සහ අනිකුත් විශේෂ දිනයක අපොයින්ට්මන්ට් එකකින් අපිට පුළුවන් ඒ අයට එන්නත් ලබා දෙන්න. ඒකින්ද පළාතේ සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී හමුවීම තමයි වැදගත් වෙන්නේ. යම් විදියකට රැකියාවක් එහෙම කරනවා නම් ඒ රැකියා ස්ථානයකින් ලිපියක් ගෙන ගියොත් වඩා හොඳයි. රැකියා නොකර නිවසේ ඉන්න කෙනෙකුට උනත් වයස පිළිබඳව සනාථ කිරීම සඳහා හැඳුනුම්පත අවශ්‍ය වෙනවා. හැඳුනුම්පත අපිට තියන්න පුළුවන් එකම දේ මේ මොහොතේ මට හිතෙන්නේ හැඳුනුම්පත නොවේ නම් රියදුරු බලපත්‍රය හෝ පාස්පෝර්ට් එක හෝ අපිට මේ පුද්ගලයාගේ වයස සනාථ කිරීමට සාධාරණ සහතිකයක් ලබා කියාගේ ලියකියවිල්ලක් රැගෙන සෞඛ්‍ය අධිකාරිය හමුවන්න ඒ මොහොතේ මේ එන්නත ලබා දෙන එකක් නැති වෙන්න පුළුවන් අවස්ථාවක් ලබා දෙනවා ඇති ඒ අයට එන්නත ලබා දීමට. කොවිඩ් පරීක්ෂණයකින් පසු අදාළ රෝගියා පරීක්ෂා කර එම රෝගියාව නිවසේ සිට රැකබලා ගැනීම හා රෝහල්ගත කිරීම පිළිබඳ අවසන් තීරණ ගනු ලබන්නේ වෛද්‍ය විශේෂඥයින් විසිනි. ප්‍රාථමික සෞඛ්‍ය සේවා හා වසංගත රෝග වැළැක්වීම පිළිබඳ රාජ්‍ය අමාත්‍යාංශයේ අතිරේක ලේකම් විශේෂඥ වෛද්‍ය ලාල් පනාපිටිය මහතා සඳහන් කළේ කිසිදු රෝගියෙකුට වෛද්‍ය අනුමැතියකින් තොරව තම සිතැඟි පරිදි නිවෙස්ගතව ප්‍රතිකාර ලැබීමට නොහැකි බවයි. ඔහු මේ බව කියා සිටියේ සෞඛ්‍ය සේවා ප්‍රවර්ධන කාර්යාංශය අද පැවති මාධ්‍ය හමුවකට එක්වෙමිනි. අපිට පුළුවන් වෙයි මේක සාමාන්‍ය රෝගී තත්ත්වයක් බවට පත් කරගන්න. ඒ අතරට හදිසියවත් රෝගී වුණොත් ඔහු සුදුසු නම් අපේ ගෙදර ඉඳලා රැක බලා ගන්න ක්‍රමවේදයට ඇතුළත් කරලා කටයුතු කරන්න අපි ලෑස්ති කරලා තියෙනවා. ඉදිරියේදී මේ කටයුතු තුළින් අපිට ප්‍රධාන රෝහල් පද්ධතියට පහසුවක් වෙයි සාමාන්‍ය රෝගී ප්‍රතිකාර කටයුතු කරන්න. ඒ වගේම රෝගීන්ටත් පහසුවක් වෙයි තමන්ගේ නිවසේ තුලම රැඳිලා ප්‍රතිකාර ලබා ගන්න. තමන්ගේ නිවෙස් වටපිටාව සුදුසු වෙන්න ඕනේ. ඒ වගේම තමයි කිසිම කෙනෙක් ගෙදර රැඳිලා ඉඳලා ප්‍රතිකාර ගන්න පුළුවන් කියන දේ නිවැරදිව වටහා ගන්නවා මිසක් ඒක වැරදි විදිහට වටහාගෙන වෛද්‍ය උපදේශයකින් තොරව ගෙදරට වෙලා රැඳිලා ඉඳලා අනවශ්‍ය විදිහට මහන්සි වෙලා සංකූලතාවයන් වලටපත් වෙන්න අනවශ්‍ය කරදරයකටපත් වෙන්න කටයුතු කරන්න එපයි කියන එක අපි ඉල්ලනවා.
මුහුණු ආවරණාලවේ මගින් වෙළඳ අමාත්‍යවරයා අල්ලස් ලබාගෙන ඇති බවට පාරිභෝගික අයිතීන් සුරකීමේ ව්‍යාපාරයේ සභාපතිවරයා කළ පැමිණිල්ල කඩිනමෙන් විභාග කරන ලෙසට අල්ලස් හා දූෂණ විමර්ශන සභාවෙන් අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා ඉල්ලා සිටී. අදාළ චෝදනා පිළිබඳ සාධාරණ හා අපක්ෂපාතී පරීක්ෂණයක් කරන ලෙස අල්ලස් හා දූෂණ විමර්ශන සභාවේ අධ්‍යක්ෂකවරයා වෙත අද ලිඛිතව දැනුම් දී ඇත. මුත්‍රාජවල අබේ භූමිය ගොඩ කිරීම හා මත්තල ප්‍රදේශයේ වන විනාශයන් සිදු කරන පුද්ගලයින්ට එරෙහිව තරාතිරම නොබලා නෛතික ක්‍රියාමාර්ග ගන්නා බව අමාත්‍ය මහින්ද අමරවීර මහතා ප්‍රකාශ කරයි. මේ පිළිබඳව වාර්තාවක් කඩිනමින් ලබා දෙන ලෙස මධ්‍යම පරිසර අධිකාරිය අධ්‍යක්ෂ ජෙනරාල්වරයාට උපදෙස් දී ඇති බව ජාතික ගුවන්විදුලිය කළ විමසුමකදී ඔහු වැඩිදුරටත් පැවසිය. අපිට දැනට ලැබිලා තිබෙන වාර්තා අනුව මේ මුතුරාජවෙල බේ භූමියට වෙන්කර ප්‍රදේශයෙන් පරිබාහිර ප්‍රදේශයේ තමයි මේ කටයුත්ත සිදු වුණා කියලා වාර්තා කරලා තියෙන්නේ. ඒ වුණත් ඉදිකිරීම සම්බන්ධව සහ ඒ ගොඩ කිරීම සම්බන්ධව මධ්‍යම පරිසර අධිකාරියේ අනුමැතියක් අරගෙන නැති බවත් මට වාර්තා කරලා තිබෙනවා. ඒතකොට එහෙමනම් ඒක නීති විරෝධීව කරන කටයුත්තක් විදියට සලකලා කටයුතු කරන්න කියලා මම උපදෙස් ලබා දීලා තිබෙනවා. ඒ වගේම මත්තල ප්‍රදේශයේ සිදු කරන මේ වන විනාශය පිළිබඳව මාධ්‍ය වාර්තා කරා පසුගිය සතියේ. ඒ පිළිබඳව මම දිසාපතිවරයාත් වන සංරක්ෂණ නිලධාරීන්වත් ඒ ප්‍රදේශ සංචාරය කළා තිබුණා. මම ඊයේ අනුකමිටුවේ නිලධාරීන්ට උපදෙස් ලබා දුන්නා පරිසර නිලධාරීන්ටත් සියලුම දෙනාගේ තනතුරු තරාතිරම බලන්නේ නැතුව වහාම ක්‍රියාත්මක වෙන්න කියලා. මේ පරිසරය ආරක්ෂා කරගන්න කටයුත්තේදී ජනාධිපතිතුමා අපිත් එක්ක ඉන්න නිසා කිසිදු ආකාරයක බලපෑමකින් තොරව වහාම නීතිය ක්‍රියාත්මක කරන්න කියන උපදෙස් ලබා දුන්නා. තමා පාර්ලිමේන්තු මන්ත්‍රී ධුරයෙන් ඉවත් කිරීමට යොමු කර ඇති බව කියන නීත්‍යානුකූල නොවන ලියවිල්ල සම්බන්ධයෙන් ඉදිරියේදී නෛතික ක්‍රියාමාර්ග ගන්නා බව අපේ ජනබල පක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රී අතුරුලිය රතන හිමියෝ පවසති. එම පක්ෂයේ ලේකම්වරයෙක් මෙම ලිපිය යොමු කර ඇති බව වාර්තා වේ. එවැනි ලිපියක් යොමු කිරීමට බලතල ඇත්තේ එම පක්ෂයේ සභාපතිවරයාට පමණක් බවද උන්වහන්සේ පෙන්වා දෙති. ප්‍රමුඛ පුවත ඔබ වෙත ගෙනෙන්නේ සෑම ගෙදරකම සිටිය යුතු වෙද මහත්මයා සිද්ධාලේප. පාසල් ළමුන් එන්නත් කිරීමෙන් පසු සෞඛ්‍ය නිර්දේශයන්ට අනුව ප්‍රතිශක්ති වර්ධක 3 වන මාත්‍රාව ලබා දීමට නියමිතයි. වයස අවුරුදු 18-19 අතර වයස් කාණ්ඩයේ කොළඹ දිස්ත්‍රික්කයේ පාසල් ළමුන් සඳහා එන්නත් ලබා දීම අද ආරම්භයි. මෙම වයස් කාණ්ඩයේ පසු වන අනෙකුත් දිස්ත්‍රික්කවල සිටින දරුවන්ට ලබන 21 වෙනිදා සිට පාසල් සහ ප්‍රාදේශීය සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලය මගින් කොවිඩ් එන්නත ලබා දෙයි. සෞඛ්‍ය නිර්දේශයන්ට අනුකූලව පාසල් ළමයින්ට එක් මාත්‍රාවක් එන්නත් කෙරේ. සංජනනීය රෝග සහිත දරුවන්ට එන්නත් මාත්‍රා දෙකම ලබා දීමට සෞඛ්‍ය අංශ නිර්දේශ කර ඇත. ලබන සඳුදා තවත් ෆයිසර් එන්නත් මාත්‍රා ලක්ෂ 6ක් දෙවයින්ට රැගෙනීමට නියමිතයි. එනම් කර ඇති එන්නත් තොග අඛණ්ඩව ලැබෙමින් පවතින බව විශේෂඥ වෛද්‍ය ප්‍රසන්න ගුණසේන මහතා පැවසිය. කොවිඩ් මර්ධනය සඳහා සෞඛ්‍ය අංශ අනුගමනය කළ ගෘහස්ත නිරෝධායන ක්‍රියාවලිය ලෝක සෞඛ්‍ය සංවිධානයේ ඇගීමට ලක්ව තිබේ. ප්‍රමුඛතම පුවත ඔබ වෙත ගෙන ආවේ සිද්ධාලේප ලක්ප්‍රියාව. ශක්ති හඬ අවධානය පිණිසයි. මාලිම්බඩ ජල පවිත්‍රාගාරයේ අත්‍යවශ්‍ය නඩත්තු කටයුත්තක් හේතුවෙන් අනිද්දා පැය 8ක කාලයක් ප්‍රදේශ කිහිපයකට ජල සැපීමක් සිදුවයි. මාතර, කැකුණුදුර, වේරහේන, දෙවිනුවර, තල්පාවෙල, ගන්දර, කෝට්ටේගොඩ, රත්මලේ, පාතේගම, හුන්නදිනිය, දික්වැල සහ කුඩාවැල්ල යන ප්‍රදේශවලට ජල සැපීමක් සිදුවන බව ජාතික ජල සම්පාදන හා ජල ප්‍රවාහන මණ්ඩලය දැනුම් දෙයි. ලබන 17 වෙනිදා පෙරවරු 9 සිට පස්වරු 5 දක්වා එම ප්‍රදේශවලට ජල සැපීම අත්හිටුවීමට නියමිතයි. විදෙස් පුවත් බ්‍රිතාන්‍ය රැකියා පුරප්පාඩු සංඛ්‍යාව වාර්තාගත ලෙස ඉහළයයි. ජාතික සංඛ්‍යා ලේඛන කාර්යාංශය සඳහන් කළේ ජූලි සහ සැප්තැම්බර් යන මාස අතර පුරප්පාඩු මිලියන 1.1ක් වාර්තා වන බවයි. වැඩිම පුරප්පාඩු ප්‍රමාණයක් වාර්තා වන වසර මෙය වීමද විශේෂත්වයකි. සිල්ලර වෙළඳාම සහ මෝටර් වාහන අලුත් පැඩියා කිරීම යන අංශවල වැඩි රැකියා පුරප්පාඩු ප්‍රමාණයක් පවතී. දකුණු කොරියාවේ දැනට බලපවත්වන දැඩි සෞඛ්‍ය මාර්ග උපදේශවල ලිහිල් කිරීමක් ලබන සතියේදී සිදු කිරීමට නියමිතයි. මේ වන විට එරට සමස්ත ජනගහනයෙන් 60%කට වැඩි පිරිසකට කොවිඩ් මර්ධන එන්නත ලබා දී තිබේ. ක්‍රීඩා තරගයේ සව් පැවැත්වීම හා ඒවා නරඹන්නන්ට විවෘත කිරීම සම්බන්ධයෙන් ලිහිල් ප්‍රතිපත්තියක් අනුගමනය කරනු ඇති බව වාර්තා වේ. කොරෝනා මර්ධන එන්නත් ලබාගත් ඕස්ට්‍රේලියානු පුරවැසියන්ට සහ ඔවුන්ගේ දෙමව්පියන්ට නොවැම්බර් 1 වෙනිදා සිට සිඩ්නි නුවරට පිවිසීමට හැකියාව ලැබේ. කොරෝනා මර්ධන එන්නත් ලබා ගැනීම හේතුවෙන් ඔවුන්ට නිරෝධායන වීම අවශ්‍ය නොවන බව ඕස්ට්‍රේලියානු රජය නිවේදනය කරයි. පිරසර සංවර්ධනයක
පුවත් සම්පින්ඩනය සංවර්ධන පුවත්. මිලියන 2 මාර්ග සංවර්ධන වැඩසටහනට ව්‍යාපෘති යෝජනා 30,941ක් ලැබී ඇති බව ග්‍රාමීය මාර්ග හා අවශේෂ යටිතල පහසුකම් රාජ්‍ය අමාත්‍යාංශය දැනුම් දෙයි. ග්‍රාමීය යටිතල පහසුකම් සංවර්ධනය කිරීම යටතේ ග්‍රාම සේවා වසම් 14,022ක් කේන්ද්‍ර කරගනිමින් මේ ක්‍රියාත්මක කෙරේ. සෑම ග්‍රාම නිලධාරී කොට්ටාශයකම පවතින කිලෝමීටරයකට අඩු මාර්ග මේ යටතේ කඩිනමින් ප්‍රතිසංස්කරණය කරයි. ඒ අනුව එම මාර්ගවල කොන්ක්‍රීට් හෝ කොන්ක්‍රීට් කුට්ටිගල් ඇතිරීම සිදු කෙරේ. ක්‍රීඩා පුවත්. IPL තරඟාවලියේ අවසන් මහා තරඟය අද ඩුබායිදී පැවැත්වේ. චෙන්නයි සුපර් කිංග්ස් කණ්ඩායම සහ කොල්කතා නයිට් රයිඩර්ස් කණ්ඩායම තරඟවාදී. තරඟය රාත්‍රී 7:30ට ආරම්භයි. චෙන්නයි සුපර් කිංග්ස් කණ්ඩායම මහෙන්ද්‍ර සිං ධෝනි මෙහෙවන අතර කොල්කතා නයිට් රයිඩර්ස් කණ්ඩායම ඔයින් මෝගන් මෙහෙවයි. චෙන්නයි සුපර් කිංග්ස් කණ්ඩායම IPL ශූරතාව 3 වරක් දිනාගෙන ඇති අතර කොල්කතා නයිට් රයිඩර්ස් කණ්ඩායම 2 වරක් ශූරතාව හිමි කරගෙන තිබේ. ව්‍යාපාරික පුවත් ඔබ වෙත ගෙන එන්නේ NSB සල්ලි එහෙන් තෑගි මෙහෙන් ස්වර්ණ ජයන්ති වාසනා ජයග්‍රාහකයා ඔබද. රටේ ව්‍යාපාර සහ ආර්ථික සංවර්ධනය දිරිමත් කිරීම අරමුණින් සර්වෝදය ඩෙවලොප්මන්ට් ෆයිනෑන්ස් සමාගම මගින් නව ජංගම දුරකථන යෙදවීමක් කෙළි දක්වයි. ස්මාර්ට් විලේජ් ඇප් නමින් එය හඳුන්වයි. පවතින කොවිඩ් ව්‍යාප්තිය සමග ග්‍රාමීය ජනතාවට මුහුණ දීමට සිදුවී ඇති ආර්ථික දුෂ්කරතා හඳුනා ගනිමින් ඉන් මිදීම සඳහා ඔවුන්ට අත්වැළක්වීම මෙහි අරමුණයි. ඩිජිටල් තාක්ෂණය ඔස්සේ වඩාත් පහසුවෙන් මූල්‍ය සේවාවන් ලබා ගැනීමේ අවස්ථාව මෙමගින් ජනතාවට හිමි වේ. ව්‍යාපාරික පුවත් ඔබ වෙත ගෙන ආවේ NSB සල්ලි එහෙන් තෑගි මෙහෙන් ස්වර්ණ ජයන්ති වාසනා ජයග්‍රාහකයා ඔබද. NSB ස්වර්ණ ජයන්තිය වෙනුවෙන් සුපිරි ජයග්‍රාහකයාට රන් පවුන් 50ක්, දෙවැනි ජයග්‍රාහකින් 10 දෙනාට ස්කූටර්, දෙවැනි ජයග්‍රාහකින් 10 දෙනාට iPhone, සිව්වැනි ජයග්‍රාහකින් 29 දෙනාට මවුන්ටන් බයික් 2021 ඔක්තෝබර් 1 වෙනිදා සිට 2022 සැප්තැම්බර් 30 දක්වා NSB U Trust හා අවමය මාසිකව ඇමරිකානු ඩොලර් 100ක් හෝ ඊට සමාන ඕනෑම විදේශ මුදලක් මාස 6ක් නොකඩවා එවන්න. ආර්ථික පුවත් ආවරණය ඔබේ ඕනම අවශ්‍යතාවයකට සුදුසු මූල්‍ය විසඳුම් දෙන එන අය දියුණු වෙන අය එන LOLC සමූහය එන්න දියුණු වෙන්න. මඩකලපුව එරවුල් ප්‍රදේශයේ අක්කර 400ක විශේෂ වෙදිපිලි නිෂ්පාදන කලාපයක් ඉදිකිරීමට රාජ්‍ය මුදල් පිළිබඳ කාරක සභාවේ අනුමැතිය හිමි වේ. ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලය මගින් මේ ක්‍රියාත්මක කෙරේ. උසස් ප්‍රමිතිය නුත් ඇඟලුම් විදේශීය වෙළඳපළට යැවීමට කර්මාන්තශාලා 2ක් මේ වන විටත් සේ කැමැත්ත පළ කර තිබේ. සුනිල් අයියා අලුත් ලොරියකුත් අරගෙන හරි ගියින් වගේ. හරි ගියේ හරි තැනට ගිය හින්දා මල්ලි LOLC එකෙන් ලීසින් කරේ. මාත් හරියන්න කියලා හරි තැනටම යන්න ඕනේ. LOLC ෆයිනෑන්ස් හරියන්න හරිම තැන. වැඩි විස්තර සඳහා 0115 715 555 අමතන්න. කාලගුණ වාර්තාව. බස්නාහිර සබරගමුව මධ්‍යම පළාත්වල ගාල සහ මාතර දිස්ත්‍රික්කවලත් විටින් විට වැසි ඇතිවන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කරයි. ඌව පළාතෙත් අම්පාර සහ මඩකලපුව දිස්ත්‍රික්කවලත් වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකිය. මධ්‍යම කඳුකරේ බටහිර බැවුම් ප්‍රදේශවලත් උතුරු මැද වයඹ සහ දකුණු පළාත්වල ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කයේ සුළඟේ වේගය විටින් විට පැයට කිලෝමීටර් 40ත් 50ත් දක්වා වැඩි විය හැකි බව එම දෙපාර්තමේන්තුව දැනුම් දෙයි. ප්‍රවෘත්ති කිරීමට යලි සිරස්තල 21 වෙනිදා දක්වා තවදුරටත් දැඩිව සංචරණ සීමා. පළාත් මායිම්වලදී විශේෂ මෙහෙයුම්. මිලියන 2 මාර්ග සංවර්ධන වැඩසටහනට 30,000 ඉක්මවීමෙන් ව්‍යාපෘති යෝජනා. පාසල් ළමුන්ට 3 වන එන්නත් මාත්‍රාවක්. ෆයිසර් එන්නත් මාත්‍රා ලක්ෂ 6ක් ලබන සඳුදා දිවයිනට. දිවිනැගුම නඩුවෙන් අමාත්‍ය බැසිල් රාජපක්ෂ සහ කිත්සිරි රණවක නිදහස්. වනාලි පලවා හරින්න විශේෂ හඳුන්කෝරක්. බ්‍රිතාන්‍යයේ රැකියා පුරපාඩු සංඛ්‍යාව වාර්තාගත ලෙස ඉහළට. IPL තරඟාවලියේ අවසන් මහ තරඟය අද. අපගේ මීළඟ ප්‍රධාන ප්‍රවෘත්ති ප්‍රකාශය රාත්‍රී 9ට බලාපොරොත්තු වන්න. සන්ධ්‍යා ප්‍රවෘත්ති මින් සමප්තයි.